අන්නබාර දුගියාගේ කතාව. පසේ බුදුවරෙකුගේ දක්ෂිනාව මහත්ඵල කිරීමෙහි බලය අග්‍ර දක්ඛිනේය නාමය දරන මහරහතුන්ගේ දක්ෂිනාව මහත්ඵල කිරීමේ බලයට වඩා සිය ගුණයෙන් වැඩි බව වේලාම සූත්‍රය අනුව කිය යුතුය. පසේ බුදුවරුන්ගේ දක්ෂිනාර්භ භාවයට නිදසුනක් වශයෙන් අන්නබාර නැමැති දුගියාගේ කතාව දැක්වීම සුදුසුය. එය මෙසේය. අතීතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගී මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි. ඔහු ඇසුරු කර ජීවත් වන අන්නබාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ට නම් පසේ බුදුරජාණන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැගිට අනුග්‍රාහක කළ යුත්තෙකු විමසන්නාහු අන්නබාර නම් දුගියා දැක ඔහුට අනුග්‍රහ කරනු පිණිස ඔහු වනයේහි සිට සිය නිවසට එන වේලාවෙහි පාසියුරුගෙන අහසින්ම වැඩම කර ග්‍රාමද්වාරයේ අන්නබාර එන පෙරමග සිටිසේක. දුගී අන්නබාර හිස් පාත්‍රයෙන් සිටි පසේ බුදුන් දැක උන්වහන්සේට වැඳ ස්වාමීනි භික්ෂාව ලදසේක්ද යයි විචාලේය. ලබන්නෙමි මහ පිනති යයි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නබාර ස්වාමීනි මොහතකට මෙහිම වැඩ සිටිනු මැනව යයි කියා වේගයෙන් ගොස් බිරිය අමතා මාගේ බත් පංගුව තියෙනවාද අසා ඇත යයි කී කල්හි වහා ගොස් පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය ගෙනවුත් භාර්යාව අමතා සොඳුර අපට පෙරපින් මද බැවින් දිලිඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇති වූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇති දාහට ප්‍රතිග්‍රාහකයෙකු නොලැබේ. අද මට උපරිට්ට පසේ බුදුන් වහන්සේ හමු වුණා. මාගේ බත් පංගුව මේ පාත්‍රයට බෙදා දෙව යයි කීය. නුවණැති බිරිය සිය සැමියාගේ දාණයට තමාද කොටස්කාරයෙක් විය යුතුයයි සිතා තමාගේ බත් පංගුවද එසේ පාත්‍රයට බෙදා දුන්නීය. අන්නබාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්‍රය ගෙන ගොස් පිළිගන්වා ස්වාමීනි මේ පිනෙන් මම මේ දුප්පත් ජීවිකාවෙන් මිදෙම්වා යයි කීය. පින්වත එසේම වේවා යයි පසේ බුදුරජාණන් වහන්සේ වදාළසේක. ඉක්බිති අන්නබාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා මෙහි වැඩ වළඳනු මැනවයි කීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩ සිට ආහාර වැළඳූසේක. දන් වැළඳූ පසු අන්නබාර පසේ බුදුන් වහන්සේට පාත්‍රය සෝදා ගැනීමට වතුරද සකසා දුන්නේය. අවසානයේ පසේ බුදුන් වහන්සේ පසේ බුදුන් වහන්සේලාගේ සිරිත් පරිදි ඉච්ඡතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු සංකප්පා චන්දෝ පන්න රසී යතා යයි අනුමෝදන් කොට මගම පිළිපන් සේක. එකල්හි සුමන සිටුගේ ඡත්‍රයේහි වෙසෙන දෙවියා ඒ දාණය දැක අහෝ දානං පරම දානං උපරිට්ඨේ සුප්පතිට්ඨිතං යයි තුන්වරක් කියා සාදුකාර දින්නේය. එකල්හි සුමන සිටු
ඔහුගේ සාදුකාරය තමාගේ දානය ගැන දුන් සාදුකාරයක් යැයි සිතා කිමෙක්ද මෙතෙක් කල මා දන් දෙනවා නුඹ දැක්කේ නැද්ද යයි කීය. සිටුතුමනි, මම ඔබගේ දාණයට සාදුකාර දුන්නේ නැත. අන්නබාර විසින් උපරිට්ට පසේ බුදුන්ට දුන් දාණයට පැහැදී සාදුකාර දුන්නා යයි දෙවියා කීය. ඒ බස අසා සුමන සිටු මෙය කෙතරම් පුදුමයක්ද? මෙතෙක් දන් දුන් මට එක දවසකුත් දෙවියන් ලවා සාදුකාර දෙවන්නට පුළුවන් වුණේ නෑ. මා නිසා ජීවත් වන මේ අන්නබාරට සුදුසු ප්‍රතිග්‍රාහකයෙකු ලැබීමෙන් එක් පිණ්ඩපාත දානයකින්ම දෙවියන් ලවා සාදුකාර දෙන්න පුළුවන් වුණා. දෙවියන් පවා සාදුකාර දුන් ඒ දාණය එසේ මෙසේ එකක් වෙන්න බෑ. ඒක මහා පිනක් විය යුතුයි. සුදුසු දෙයක් කර අන්නබාර සතුටු කරවා ඒ දානයත් මා අයත් කරගත යුතුයි සිතුවේය. අහෝ තණ්හාවක හැටි. අපමණ සම්පත් ඇතුව සිට බොහෝ පින් කරමින් සිට ඒවා මදි වී දුප්පතාගේ පිනත් අයත් කරගන්න මේ සිටුතුමා සිතීය. ඉක්බිති සිටුතුමා අන්නබාරගෙන්වා අද නුඹ යම් කිසිවෙකුට දානය දුන්නේදැයි ඇසීය. මම අද උපරිට්ට පසේ බුදුන් වහන්සේට මාගේ බත් පංගුව දුන්නෙමි යයි කීය. පින් මිලයට ගැනීමේ විකිණීමේ සිරිතක් පෙරලොව පැවතුනේය. දැනදු ඇතැම් ප්‍රදේශවල ඒ සිරිත පවතිනවා විය හැකිය. ඒ සිරිත පරිදි සිටුතුමා නුඹ දුන් දානය කහවණුවක් ගෙන මට දෙව යයි කීය. අන්නබාර නොදෙමි යයි කීය. සිටුතුමා ක්‍රමයෙන් මිල වැඩි කොට ඉල්ලීය. දහසකටද නොදෙන බව අන්නබාර කීය. එසේනම් දහසක් ගෙන මට පින දෙව යයි සිටුතුමා කීය. එසේ කිරීමට සුදුසුද නුසුදුසුද කියා මම නොදනිමි. පසේ බුදුන් වහන්සේගෙන් අසා එසේ කිරීම සුදුසු නම් පින් දෙමි යයි සිතා ඔහු පසේ බුදුන් වහන්සේ වෙත ගොස් වැඳ ස්වාමීනි, සුමන සිටු නුඹ වහන්සේට දුන් දානයේ පින් දහසක් දී මගෙන් ඉල්ලයි. ඔහුට පින් දෙමීද නොදෙමිද යයි විචාලේය. එකල්හි පසේ බුදුන් වහන්සේ වදාරණසේක්, පින්වත, නුඹට උපමාවක් කියන්නම්. ගෙවල් 100ක් ඇති ගමක එක් ගෙයක පහනක් දැල්වෙයි. සෙස්සෝ තෙල් ගැල් වූ පහන් තිරගෙනවුත් ඒ පහනින් දල්වාගෙන යති. එසේ පහනේ දල්වාගෙන යාමෙන් පළමු පහනේ එළිය නැතිවේද යයි වදාළසේක. අන්නබාර හිමියනි, පළමු පහනේ එළිය තිබුණාටත් වඩා වැඩි වේ යයි කීය. පින්වත, එමෙන් කැඳ හැන්දක් බත් හැන්දක් වුවද එයින් ලැබෙන පින අනුන්ට දුනහොත් එයින් තමාගේ පින වැඩිවන්නේය. නුඹ එක පිණ්ඩපාතයක් දුන්නේහිය. සුමන සිටුට පින් දෙන කල්හි පිණ්ඩපාත දෙකක් වන්නේය. ඉන් එකක් සුමන සිටුට හිමිවේ, අනික නුඹටම හිමිවේ. හෙතෙම පසේ බුදුන් වැඳ සුමන සිටු වෙත ගොස් පිණ්ඩපාත දානයේ පින ගනු මැනවයි කීය. එසේනම් කහවණු දහස ගන්න යයි සුමන සිටුට කීය. මම පිණ්ඩපාතය විකුණන්නේ නෑ. ඔබට ශ්‍රද්ධාවෙන්ම පින් දෙමි යයි අන්නබාර කීය. පින්වත, නුඹ මට ශ්‍රද්ධාවෙන් පින දෙව. මම ඔබගේ ගුණයට පූජාවක් වශයෙන් දහසක් දෙමි. එය ගනු මැනව
යයි සුමන සිටු කීය. එසේ වේවා කියා අන්නබාර කහවණු දහස පිළිගත්තේය. ඉක්බිති සුමන සිටු පින්වත දැන් නුඹට මහන්සි වී වැඩ කරන්නට වමනා නෑ. වීදියේ ගෙයක් හදාගෙන සුවසේ වාසය කරන්න. එසේ වෙසෙන කල්හි නුඹට යම් අඩුවක් වුවහොත් මගෙන් ගන්න යයි කීය. සුමන සිටු රාජ සේවයටද යන්නේය. රජගෙට යන කල්හි වෙනදා සුමන සිටු අන්නබාර කැඳවාගෙන නොයන මුත් එදින අන්නබාරද කැඳවාගෙන රජු වෙත ගියේය. අන්නබාරගේ පින්බලය නිසා එදා රජු සිටු දෙස නොබලා අන්නබාර දෙසම බැලුවේය. දේවියන් වහන්ස නුඹ වහන්සේ මේ මිනිසා දෙස මෙතරම් බලන්නේ කුමක් නිසාදයයි සිටු කීය. මොහු පෙර දැක නැති බැවින් යයි රජු කීය. දේවයන් වහන්ස මේ මිනිසා බැලිය යුත්තෙක්මයි සිටු කීය. බැලීමට තරම් මොහුගේ ගුණ කුමක්ද යයි රජු කීය. මහරජාණෙනි මොහු අද තමාගේ බත් පංගුව තමා නොකා උපරිට්ට පසේ බුදුන්ට දුන් බැවින් මාගේ කහවණු දහසක් පූජා ලැබීය යයි සිටුතුමා කීය. මොහුගේ නම කුමක්ද? මොහුගේ නම අන්නබාර යයි සිටු කීය. නුඹ අතින් මොහු දහසක් ලද නිසා මගෙන්ද දහසක් ලැබීමට නිසි. මමද මොහුට පූජාවක් කරමි කියා රජුත ඔහුට දහසක් දුන්නේය. ඉක්බිති රජතුමා ඔහුට ගෙයක් සාදා දීමට නියම කෙලෙන් මිනිස්සු ඔහු උදෙසා බිමක් සුද්ධ කරන්නට පටන් ගත්හ. එහි උදළු පහර ගසන තැන නිදන් සැලි විය. ඒ බව රජුට දැන් වූ කල්හි රජතුමා ඒ නිදන් සාරා ගොඩ ගන්නට අනකලේය. සාරත් නිදාන පොළවෙහි ගැලෙන්නට විය. එකකොදු මතු කළ නොහැකි විය. ඒ බව රජු දැන් වූ කල්හි රජතුමා එසේනම් අන්නබාරගේ වචනයෙන් සාරව් යයි කීය. අන්නබාරගේ වචනයෙන් කියා සාරන්නට පටන්ගත් කල්හි උදළු පහර දෙන තැන හතු පිපුණාක් මෙන් නිදන් මතුවන්නට විය. ඒ ධන රාශිය ගෙනවොත් රජු සමීපයේ ගොඩ ගැසූහ. රජතුමා ඇමතියන් රැස් කරවා මේ නුවර මෙතෙක් ධනය අනෙකෙකුට ඇතිදැයි විචාලේය. නැත දේවයන් වහන්සේයි ඇමතියෝ කීහ. එසේනම් අන්නබාරමේ නුවර ධන සිටු වේවා යයි කියා ඔහුට රජතුමා සිටු තනතුරක් දුන්නේය. ඔහු එතැන් පටන් නොයෙක් පින්කම් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේය. මනෝරථ පූරණී 105 පිටුවෙන්. යමෙක් තමාගේ ආහාරය තමා අනුභව නොකොට නිතර අනුන්ට දෙයි නම් එය මහා ගුණයකි. දුෂ්කර වැඩකි. මුළු ජීවිත කාලයටම එක්වරක් තමාගේ බත් පංගුව දීම ලොකු වැඩක් නොවේ. එක් පත්වේලක් දීම මහා දෙයක් කළේය කියා පූජා සත්කාර කිරීමට තනතුරු දීමට තරම් කරුණක් නම් නොවේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නබාරට පූජා සත්කාර කිරීමට තනතුරු දීමට තරම් කරුණක් නොවේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නබාරයට පූජා සත්කාර කිරීමට තනතුරු දීමට නැමුනේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට පසේ බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය පිරිනැමීමෙන් වූ කුසල බලය නිසාය. ඔහුට පිණ්ඩපාත දානය එම ආත්මයේදීම විපාක දෙන කුසලයක් වූයේ
පසේ බුදුන් වහන්සේගේ ගුණ සම්පත්තියද නිසාය. සාමාන්‍ය පුද්ගලයන්ට එබඳු පිණ්ඩපාතයන් දහස්වර දහසදහස්වර දුන්නේද ඒවායින් එම ආත්මයේදීම විපාකයක් නොලැබේ. අන්නබාර හැර පසේ බුදුවරුන්ට සුළු දේවල් පුදා මහත් මහත් සම්පත් ලැබූ තවත් බොහෝ දෙනෙකුගේ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. ලෞතුරා බුදුන්ගේ දක්ෂිනාර්භ භාවය. අරහන් යන පදයෙන් විශේෂ කොට කියන ලෞතුරා බුදුවරුන්ගේ දක්ෂිනාර්භ භාවය පසේ බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දක්ෂිනාර්භ භාවයට බොහෝ උසස්ය. එය දක්ඛිනෙය්‍ය යන වචනයෙන් නොකියා අරහං යයි විශේෂ වචනයකින් කියන්නේ ඒ නිසාය. ඒ අරහන් ගුණය සාමාන්‍ය මනුෂ්‍ය දිව්‍ය සම්පත් පමණක් නොව පූජා සත්කාර කරන්නවුන්ට ලෞතුරා බුදු බව, පසේ බුදු බව, අග්‍ර ශ්‍රාවක බව, මහා ශ්‍රාවක බව, මහරහත් බව හා බුද්ධ ශ්‍රාවකයන් අතර ඒ කරුණෙන් අග්‍ර බව යන මේවාද ලබා දීමට සමත්ය. ලෞතුරා බුදු බව ලැබීමට නම් ජීවමාන ලෞතුරා බුදු කෙනෙකුට පූජා සත්කාර කොට ජීවමාන බුදු කෙනෙකුන් හමුවේම ඒ උත්තම තත්වය පැතිය යුතුය. බුදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍යයන් සමීපයේ හෝ බෝධි සමීපයේ හෝ බුද්ධ ප්‍රතිමා සමීපයේ හෝ ප්‍රත්‍යේක බුද්ධ ශ්‍රාවකයන් හමුවේ හෝ පතා බුදු බව නොලද හැකිය. සචේ ජීවමානක බුද්දස්සච්චේව සන්තිකේ පත්තේති පත්තනා සමිජ්ජති පරිබ්බුතේ භගවති චේතිය සන්තිකේ වා බෝධිරුක්ක මූලේ වා පටිමාය වා පච්චේක බුද්ධ ශාවකානං වා සන්තිකේ පත්තනා න සමිජ්ජති. බුද්ධ වංශ අට කතා 75. චෛත්‍යාදීන්ට පූජා පවත්වා ලෞතුරා බුදු බව පැතීම නිෂ්ඵල යයිද නොකිය යුතුය. ඒ පිනද ලෞතුරා බුදු බව ලැබීමට උපනිශ්‍රය වේ. ඉහත දැක් වූ පාලි පාඨයෙන් දැක්වෙන්නේ ලෞතුරා බුදුවරුන් හමුවේ ප්‍රාර්ථනාවක් නැතිව චෛත්‍යාදීෙහි පූජා පවත්වා කරන ප්‍රාර්ථනාවෙන්ම බුදු බව නොලද හැකි බවයි. ජීවමාන ලෞතුරා බුදු කෙනෙකුන්ට පූජාවක් කොට බුදු බව පතා නියත විවරණය ලබාගත් පින්වතාට ඔහු කරන සියලුම පින් ලෞතුරා බුදු බව ලැබීමටම උපනිශ්‍රය වේ. සුමේද පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනු පිණිස මඩගොහරුවක හෙව තමන්ගේ ශරීරය ඒ දණ්ඩක් කොට පුදා ඒ බුදුරදුන් හමුවෙහි ලෞතුරා බුදු බව පැතූහ. ලෞතුරා බුදු කෙනෙකුන් හමුවෙහි වුවද බුදු බව පතන හැම දෙනාටම ප්‍රාර්ථනාව සිදුවන්නේ නොවේ. එය සිදුවන්නේ කරුණු 8ක් සම්පූර්ණ වුවහොත්ය. සුමේද පණ්ඩිතයන්ට එදා ඒ කරුණු 8 සම්පූර්ණව තිබුණේය. එබැවින් එතුමාගේ ඒ පූජාව ඒකාන්තයෙන්ම ලෞතුරා බුදු බව ලබා දීමට සමත් පිනක් විය. ලෞතුරා බුදුවරයෝ යමෙකු
තමන් වහන්සේ ඉදිරියේ බුදු බව පතා සිටියහොත් ඔහුට එය සිදුවන්නේ දයයි අනාගතාංශ ඥානයෙන් බලා වදාරා ඉදින් සිදුවන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන සේක. සුමේද තාපසයන්ගේ ප්‍රාර්ථනාව සිදුවන බව දුටු දිවකුරු බුදුරජාණන් වහන්සේ පස්සත ඉමං තාපසං ජටිලං උග්ගත්තාපනං අපරිමේය ඊතෝ කප්පේ බුද්ධෝ ලෝකේ භවිස්සති. බුද්ධ වංශයෙන් මේ ගාථාවෙන් කියන්නේ බුදු බව පතා සිටින මේ තවුසා අනාගතයේහි බුදු කෙනෙක් වන්නේය. ලෞතර බුදු කෙනෙකුන් විසින් එය ප්‍රකාශ කිරීමට විවරණ දීමයයි කියනු ලැබේ. ලෞතර බුදු කෙනෙකුගෙන් විවරණය ලැබූ මතු ඒකාන්තයෙන්ම බුදුවන්නා වූ උත්තම පුද්ගලයෝ බෝධිසත්ව නම් වෙති. බෝධිසත්ව යන වචනය තේරුම් කර ඇත්තේ මෙසේය. සංයුත්ත නිකාය අට කතා 16 බෝධීති ඥානං බෝධියෝ සත්තෝ බෝධිසත්තා ඥානං වා පඤ්ඤා වා පණ්ඩිතෝති අත්ථෝ පරිම බුද්ධානං හි පාදමූලේ අබිනීහාරතෝ පට්ඨාය පණ්ඩිතෝ ව සෝ සත්තෝ න අන්ධ බාලෝති බෝධිසත්තෝ යතාවා උදකතෝ උග්ගන්නවා ඨිතං පරිපාක ගතං පදුමං සූර්යස්මින් සම්පස්සේන අවසං බුජ්ජසතිති බුජ්ජනක පදුමන්ති වුච්චති. එවං බුද්ධානං සන්තිකේ ව්‍යාකරණස්ස ලද්දත්තා අවස්සං අන්තරායේන පාරමීයෝ පූරත්වා කුජ්ජස්සතිති කුජ්ජනක සන්තෝපි බෝධිසත්තෝ. මේ අටුවා පාඨයෙන් කියවෙන්නේද ලෞතර බුදු කෙනෙකුගෙන් නියත විවරණය ලබා ඇති මතු ඒකාන්තයෙන් පෙරම් පුරා බුදු බව ලබන තැනැත්තා බෝධිසත්ව නම් වන බවයි. බෝධිසත්ව බෝසත් යන මේ අත්‍යුත්තම නාමය සම්බෝධියට පැමිණීමෙහි නියත බවක් නැති සාමාන්‍ය පුද්ගලයෙකුට ආරූඪ කිරීමත් ඒ නම සාමාන්‍ය පුද්ගලයන් විසින් තමාට ආරූඪ කර ගැනීමත් ඒ උත්තම නාමයත් කිලිටි කිරීමත් නොවේදැයි සිතා බැලිය යුතුය. පසේ බුදුවරුන් හමුවේ රහතුන් හමුවේ ප්‍රාර්ථනා කොටද පසේ බුදු බව ලැබිය හැකි බව කියා තිබේ. අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක බව බුදු පසේ බුදු රහතන් හමුවේ ප්‍රාර්ථනා නොකලද ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමය බලවත් ඕනෑකමය යන මේ දෙක ඇති කල්හි ලැබිය හැකි බව කියා තිබේ. එහෙත් අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන්ගේ චරිත කතාවලින් පෙනෙන්නේ උන්වහන්සේලාද ලෞතර බුදුවරුන්ට පූජා සත්කාර කොට ලෞතර බුදුවරුන් හමුවේ ප්‍රාර්ථනා කොට ඒ තත්වවලට පැමිණි බවය.